හරි ළමයි අපි අද සාකච්ඡා කරන්නේ 16 වෙනි ප්‍රශ්න පත්‍රය. ඒ කියන්නේ ඇප්ලයිඩ් ප්‍රශ්න පත්‍රයක්. සාමාන්‍යයෙන් ඇප්ලයිඩ් කෙටි ප්‍රශ්නවලදී අපිට විනාඩි 3කින් උත්තර ලියන එක අසීරු කාර්යයක්. කොහොම නමුත් වේගය කියන එක උපරිමයෙන් ලබා ගන්න වෙනවා අපිට. සාමාන්‍යයෙන් ඇප්ලයිඩ් පේපර් එක කෙටි ප්‍රශ්නයක් විනාඩි 3කින් සම්පූර්ණ කරගන්න. වේගය ලබා ගන්න එක අපි ඉස්සරහට කරමු. දැන්ට අපිට අවශ්‍ය වෙන්නේ කෙටි ප්‍රශ්න වල රටාව හඳුනාගෙන ඒවට උත්තර දෙන ආකාරය ඉගෙන ගන්න එක. අපි ඒකට මුලින්ම හුරු වෙමු. රයිට්. බලන්න ප්‍රශ්න පත්‍රය පළවෙනි ප්‍රශ්නය. පළවෙනි ප්‍රශ්නේ බලන්න. රයිට්. කියව ගන්න ප්‍රශ්නය. දකුණු දිශාවට ඍජු මාර්ගයක් දිගේ u පැයට කිලෝමීටර් වේගයෙන් දුවන පිරිමි ළමයෙකුට සුළඟක් බටහිර දිශාවට හමා යනු දැනේ. උතුරු දිශාවට ඍජු මාර්ගයක් දිගේ එම වේගයෙන්ම ඔහු දුවන විට ඔහුට සුළඟ නිරිත දිශාවට හමා යනු දැනේ. සුළඟේ සත්‍ය ප්‍රවේගය සහ දිශාව සොයන්න. ආදත්ත ලියා ගන්න ළමයි. සුළඟ දකුණු දිශාවට ඍජු දුවන දකුණු දිශාවකට මෙයා දුවන පොළවට සාපේක්ෂව ළමයාගේ ප්‍රවේගය දකුණු දිශාවට u පැයට කිලෝමීටර්. ළමයෙකුට මේ ළමයාට දැනෙනවා සුළඟ. ළමයාට සාපේක්ෂව සුළඟ බටහිර දිශාවට හමා යනු දැනේ. බටහිර දිශාවට හමා යනු දැනේ. ඔන්න ළමයාට සාපේක්ෂව සුළඟ. උතුරු දිශාවට එම වේගයෙන් මොහු දුවන විට අන්න පොළවට සාපේක්ෂව ළමයා උතුරු දිශාවට එම වේගයෙන්ම දුව යන විට ඔහුට සුළඟ නිරිත දිශාවට හමා යනු දැනේ. එතකොට ළමයාට දැනෙනවා සුළඟ නිරිත දිශාවට. නිරිත දිශාව මේ පැත්ත. අංශක 45යි. නිරිත දිශාවට හමා යනු දැනේ. ඊට පස්සේ ගාන කියනවා සුළඟේ සත්‍ය ප්‍රවේගය සහ දිශාව සොයන්න. රයිට්. අපි මෙතන පොළවට සාපේක්ෂව සුළඟ සඳහා සාපේක්ෂ ප්‍රවේග මුල දෙමු. ගාන යහන්නේ සුළඟේ ප්‍රවේගය. ප්‍රවේගය සුළඟ ළමයා ප්‍රවේගය පොළව. සුළඟ ළමයා මේ පැත්තට ළමයා පොළව පහළට යු. මේක AC දෛශිකය සමාන AB ධන BC කියලා ගමු. ළමයා කොයි පැත්තට ගියත් පොළොට සාපේක්ෂව සුළඟේ ප්‍රවේගයේ දිශාව වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා AC මේක දාගන්න B1 කියලා. ආපහු ලියන්න පොළවට සාපේක්ෂව සුළඟ සඳහා සාපේක්ෂ ප්‍රවේග මූලධර්මය. ප්‍රවේගය සුළඟ ළමයා ධන ප්‍රවේගය ළමයා පොළව. සුළඟ ළමයා අංශක 45යි මෙහෙට. ළමයා පොළව ඉහළට යු. AC දෛශිකය සමාන මේක ගමු AB2 ධන B2C. ඔනොහම හරි. සාපේක්ෂ ප්‍රවේග මූලධර්මයේ අවස්ථා දෙකටම ගත්ත. දැන් අපි ප්‍රවේග ත්‍රිකෝණය නිර්මාණය කරමු. AB1 AB1 B1C AB1 B1C B1CU මෙන්න AC AB2 B2C AB2 B2C මෙන්න B2 AB2 B2C AC B2CU මේක U
AB2 පහළට අංශක 45යි. මේ කොනේ 45 කියන්නේ මේක 45යි. අංශක 90යි. ඔන්න ප්‍රවේග ත්‍රිකෝණේ හරි. අපි හොයන්න ඕන ළමයි AC. AC හොයන්න ඕනේ. AC තිරසත් එක්ක හදන කෝණය මේක θ කියලා ගමු. තිරසත් එක්ක කෝණේ θ කියලා ගමු. θ ගෙන් 45 අඩු වුණා මේක θ ඍණ 45. θ ඍණ 45. right. දැන් අපි දාමු sin ප්‍රමේය. AB1C ත්‍රිකෝණයට sin ප්‍රමේයෙන් AC බෙදීම sin 90 සමාන u බෙදීම මේ කෝණය sin 90 ඍණ θ. AC සමාන sin 91යි sin 90ක් ඍණ cos සමීකරණාංක 1. ඊළඟට AB2C ත්‍රිකෝණයට sin ප්‍රමේයෙන් AC බෙදීම මේක sin 45 සමාන u බෙදීම මේක sin θ ඍණ 45. AC සමාන u sin 45 බෙදීම sin θ ඍණ 45. මේක දෙක. එක සමාන දෙක. u බෙදීම cos θ සමාන u sin 45 බෙදීම sin θ ඍණ 45. u කැපුණා. හරස්කුන්තය කරා sin θ ඍණ 45 සමානයි cos θ sin 45. මේකට දාන sin a ඍණ b සූත්‍රය. sin θ cos 45 ඍණ cos θ sin 45 සමානයි cos θ sin 45. sin 45යි cos 45යි සමානයි කැපිලා යනවා දිගටම. මයිඩ මදින් සමයේ පැත්තට ගන්නවා. sin θ සමානයි cos θ එහා පැත්තට ගියා දෙක. දැන් එනවා tan θ සමානයි θ සමානයි tan inverse 2යි. මෙන්න සුළඟේ දිශාව. හැබැයි අවශ්‍ය වෙන්නේ මොකද්ද? ප්‍රවේගය. මෙතෙන්ට දාමු. ප්‍රවේගය කියන්නේ AC cos θ ගමු. tan θට අඳින ත්‍රිකෝණයක් tan θ සම්මුඛපාදයේ බද්ධ දෙකයි. දෙකේ වර්ග දාන එකේ වර්ගයේ වර්ගමූලයේ වර්ගමූල 5යි. එනවා සමීකරණාංක 1ට දැම්මා. එකෙන් AC සමාන u බෙදීම cos θ. cos θ බද්ධපාදයේ බෙදීම කර්ණය. AC කියන්නේ මොකද්ද? පොළොවට සාපේක්ෂව සුළඟ. සමානයි මූල 5යි u. මෙන්න සුළඟේ සත්‍ය ප්‍රවේගය මූල 5යි u. හරි. හදාගන්න ගාන. ගාන හදාගන්න.
හරි ළමයි අපි දෙවෙනි ප්‍රශ්නෙට එමු. දෙවෙනි ප්‍රශ්නෙට අපි කතා කරන්නේ කප්පි පිළිබඳ ගැටලුවක්. සාපේක්ෂ තෝරණය පාඩම කොටස් දෙකකට බෙදන ඕගොල්ලෝ දන්නවා කප්පි සහ කූඤ්ඤ ලෙස. කූඤ්ඤ වලින් එන්නේ රචනා ප්‍රශ්නයක් බව ඔයගොල්ලෝ දන්නවා. කප්පි වලින් එන්නේ කෙටි ප්‍රශ්නයක්. කප්පි කෙටි ප්‍රශ්නයක් බොහෝ අවුරුදු වලදී කෙටි ප්‍රශ්න පත්‍රයට දීලා තියෙනවා. රයිට්. ලියා බලන්න ප්‍රශ්නය. බලන්න. මට අචල කප්පියක් මතින් යන සැහැල්ලු අවිතන්‍ය තන්තුවක එක් කෙළවරක් ස්කන්ධය තුනක්ෙන් වන අංශුවක් දරා සිටි. තන්තුව ස්කන්ධය දෙකයි එම් වන කප්පියක් යටින් ගොස්. ස්කන්ධය දෙකක් එම් වන කප්පියක් යටින් ගොස් අනෙක් කෙළවර සීලිමකට සවි කර ඇත. අනෙක් කෙළවර සිවිලිමකට සවි කර ඇත කියලා කියනවා. පද්ධතිය සීරුවෙන් මුදා හරි. තන්තුවේ ආතතිය හා වඩාම බරාංශුවේ තොරණය සොයන්න. තන්තුවේ ආතතිය සහ වඩාම බරාංශුවේ තොරණය සොයන්න. හරි. බලන්න මේ යන අචල මට්ටමේ ඉඳන් මේ අංශුතර x1 කොට බල් අචල මට්ටම 2 බල් ඩොට් එකම තන්තුවක් නිසා ආතති සමයි. ඔන්න ආතති සහ තොරණ. දැන් අපි කරන්නේ 3mට දාන්න පහලට f සමාන ma. 3mg බර. ආතතිය t 3mx1 ඩබල් ඩොට්. මේක 3m ගෙන් බෙදන්න. ඔන්න මේක 3m ගෙන් බෙදුවා. x1 ඩබල් ඩොට්. mට දාන්න පහලට f සමාන ma. ඉරින 2t සමාන 2mx2 ඩබල් ඩොට්. 2mg මේක 2t ආතති 2යි 2mx2 ඩබල් ඩොට්. 2m ගෙන් බෙදුවා. g ඍණ t බෙදීම m. 2m කැපුණා 2 කැපුණා t බෙදීම m සමාන x2 ඩබල් ඩොට්. මෙයා සමීකරණාංක 1 මෙයා සමීකරණාංක 2. දැන් අපි තන්තුවේ දිග සම්බන්ධතාවය ගන්නවා. මේ දිග x1 මේ දිග x2 මේ දිග x2 සමාන k. මේ තන්තු කොටස් තුනේ දිග නියතයක් x1 ඩබල් ඩොට් ධන දෙකක් x2 ඩබල් ඩොට් සමාන බිඳුවයි. ත්වරණ සම්බන්ධතාවය. දැන් පළවෙනි සමීකරණයෙන් x1 ඩබල් ඩොට් දැම්මා. g ඍණ t යට 3m ධන දෙක වතාවක් x2 ඩබල් ඩොට් g ඍණ t යට m සමාන බිඳුව. g ඍණ t යට 3m ධන 2g ඍණ 2t යට m සමාන බිඳුව. 3g සමාන t යට 3m ධන 2t යට m. 3g සමාන පොදු හරය 3m t ධන බෙදුනා 3 3 2 6යි. හරස් ගුණිතය කරා 9ක් mg සමාන 7යි t. t සමාන 9ක් mg බෙදීම 7යි. t සමාන 9ක් mg බෙදීම 7යි. මෙන්න ආතතිය. තන්තුවේ ආතතිය. වඩාම බරංශුව මොකද 3m. 3m ගේ තොරණ x1 ඩබල් ඩොට්. පළවෙනි සමීකරණය දාලා x1 ඩබල් ඩොට් හොයමු. g ඍණ t කියන්නේ 9ක් mg බෙදීම 7 වතාවක් 1යට 3m සමාන x1 ඩබල් ඩොට්. x1 ඩබල් ඩොට් සමානයි
3 3යි පොදු හරය 7යි 7යි g ඍණ 3යි g x1 double dot සමානයි 7න් 3ක් 4යි g බෙදීම 7යි මෙන්න ත්වරණය. වඩාම බරාංශයේ ත්වරණය 4යි g බෙදීම 7යි. හරි. දැන් හදාගන්න ළමයි ප්‍රශ්නේ උත්තර කප්පි ගැටලුවක් විසඳීමට ලේසිම ක්‍රමය තමයි තෝරන ලකුණු කරන එක ඩොට් ක්‍රමයෙන්. ඕක F1 simple F1 simple F2 කියලා අරගෙන තෝරන ලකුණු කළත් ගාන හදන්න පුළුවන්. නමුත් ඊට වඩා පහසුයි මේ වගේ ඩොට් වලින් කලනේ මූලධර්ම සම්බන්ධ කරගෙන තෝරන ගැටලුවක් විසඳීම පහසුයි. හරි. ඊළඟට අපි සාකච්ඡා කරන්නේ ගෝල ගැටුම් පිළිබඳ ගැටලුවක්. ගෝල ගැටුම් කෙටි ප්‍රශ්නයක් අනිවාර්යෙන් විභාගෙ දෙනවා. නමුත් පරණ සිලබස් එකේ රචනා ප්‍රශ්නත් ආවා. දැන් අලුත් සිලබස් එක යටතේ රචනා ප්‍රශ්න එන්නේ නැහැ. කෙටි ප්‍රශ්නයක් පමණයි ගෝල ගැටුම් වලින් විභාගෙදී අපිට ලැබෙන්නේ. හරි. බලන්න ප්‍රශ්නය තුන්වෙනි ප්‍රශ්නය. ස්කන්ධයේ 3m සහ m වන අරයන් සමාන ගෝල දෙකක් සුමට මේසයක් මත තබා 3යි m ලෙසට u ප්‍රවේගයක් දෙනු ලබන්නේ සරලව ගැටෙන ලෙසය. ගැටුමෙන් පසු ගෝලවල ප්‍රවේග සොයන්න. චාලක ශක්ති හානියත් ගෝල අතර ආවේගයත් සොයන්න. ප්‍රත්‍යාගතික සංගුණකය E වේ. right. මේ ගැටුමෙන් පස්සේ ගෝලවල ප්‍රවේග අපි ගමු ළමයි V1 සහ V2 ලෙස. සාමාන්‍යයෙන් අපි එහෙමනේ ගන්නෙ. ප්‍රවේග ගන්න V1 සහ V2 ලෙස. හරි? right. දැන් මුලින්ම කරන්නේ පද්ධතියට දානවා I සමාන ඩෙල්ටා MV ආවේගයේ බිඳුවයි ගම්‍යතා වෙනස පසු ගම්‍යතාවය ගන්න 3im V1 ධන MV2 පෙර ගම්‍යතාවයේ 3imu මේකේ m කැපිලා යනවා 3i V1 ධන V2 සමාන 3iu සමීකරණාංක 1 ඊළඟට නිව්ටන්ගේ පරීක්ෂණාත්මක නියමයෙන් V2 ඍණ V1 සමාන මේ දෙකේ වෙනස සමාන ඍණ E වතාවක් මේකෙන් මේක අඩු කරලා එන වෙනස බිඳුව ඍණ U V2 ඍණ V1 සමාන EU සමීකරණාංක 2 එකයි දෙකයි සමගාමී සමීකරණ දෙකක් විසඳමු. එක අඩු කිරීම 2 V2 කැපෙනවා 3i V1 ධන V1 සමාන 3ක් u ඍණ
EU. 4යි V1 සමාන U එළියට ගන්න 3 ඍණ E. ඔන්න V1 සමාන U බෙදීම 4 3 ඍණ E. ඔන්න V1 පළවෙනි එකට එකතු කරන්න දෙවෙනි එක වැඩි කරලා V1 කැපෙන නම් 3න් V2 ධන 3යි V2 සමානයි 3යි U ධන 3යි EU 4යි V2 සමානයි 3ක් U එළියට ගන්න 1 ධන E V2 සමාන 3ක් U බෙදීම 4 1 ධන E ඔන්න V1 හා V2 ගැටුමෙන් පස්සේ ගෝලවල ප්‍රවේග ඒක හරිනේ ගැටුමෙන් පස්සේ ගෝලවල ප්‍රවේග ඊට පස්සේ අහනවා ගෝලාතර ආවේගය සහ චාලක ශක්ති හානිය ගෝලාතර ආවේගය දැන් මේ ගෝල දෙක ගැටුමාවේදී මේ ගෝල අතර ඇති වෙන ආවේගී ප්‍රතික්‍රියාවක් මෙන්න ආවේගී මේ 3i mට මේ mට I සමාන ඩෙල්ටා mv I ලබා ගන්න පුළුවන්. එහෙනම් සිම්පල් mට දාන්න මේ දිශාවට I සමාන ඩෙල්ටා mv ආවේගයේ I ගම්‍යතා වෙනස සිම්පල් m ගේ mv දෙක ඍණ බිඳුව mv දෙක ඍණ බිඳුව mv දෙක කියන්නේ 3u බෙදීම 4 1 ධන e මෙන්න ගෝල අතර ආවේගය. දැන් පද්ධතියේ මුල් චාලක ශක්තිය බලන්න. මුල් චාලක ශක්තිය සමාන භාගයයි ස්කන්ධයේ 3im විතරයි චලනය වෙන්නේ. මෙන්න යාගේ චාලක ශක්තිය 3ක් mu වර්ගයට 2. බලන්න පසු චාලක ශක්තිය වෙන්නේ 3im ස්කන්ධයට තියෙනවා ප්‍රවේගයක් මොකද්ද v1 3imට v1 ඊළඟට m ස්කන්ධයට තියෙනවා මොකද්ද ප්‍රවේගය v2 එතකොට එනවා 3im බෙදීම 2 v1 වර්ග v1 මෙතනින් ආදේශ කරන්න u බෙදීම 4 3 ඍණ e වර්ග m බෙදීම 2 v2 මෙතනින් ආදේශ කරන්න 3u බෙදීම 4 1 ධන e වර්ග දැන් පසුචාලක ශක්තිය සුළු කරමු 3m බෙදීම 2 u වර්ගයට 16 3 ඍණ e වර්ග m බෙදීම 2 9ක් u වර්ගයට 16 1 ධන e වර්ග අදනොක සුළු කරන්න ඕනේ. දැන් හදාගෙන යන්න. මේ ටික හදලා මෙතෙන්ට එන්න මම මෙතනින් පස්සේ සුළු කිරීම කරන්නම්. ඔයගොල්ලෝ හදාගෙන ඉන්න දැන්.
පසුචාලක ශක්තිය 3ක් mu වර්ග බෙදීම 32 3 වර්ග 9යි 6ක් කී ධන e වර්ග 9ක් mu වර්ග යට 32 එක ධන දෙකක් කී ධන e වර්ග එළියට ගන්න 3ක් mu වර්ග බෙදීම 32 9 ඍණ 6ක් e ධන e වර්ග 3ක් එළියට ගත්තා 3 අරක් 1 3යි 3 අරක් 2 6යි 3ක් e වර්ග 6ක් e කැපෙනවා 3ක් mu වර්ගයට 32 12යි 4යි e වර්ග යට 32 එළියට ගත්තා 4ක් 4 වරක් 3යි 4 වරක් 1යි 4 වරක් 8යි 3ක් mu වර්ගයට 8 3 ධන e වර්ග මෙන්න පසු චාලක ශක්තිය දැන් චාලක ශක්ති හානිය ගන්න चालक शक्ति समानाई मूल चालक शक्तिय ऋण पशु चालक शक्तिय मूल चालक शक्तिय 3ක් mu වර්ගයට 2 පසු චාලක ශක්තිය අපි හොයාගත්තා 3ක් mu වර්ගයට 8 3 ධන e වර්ග සමාන මම මෙතන සුළු කරනවා 3ක් mu වර්ගයට 8 එළියට ගන්න දෙවරක් 4යි 3 ඍණ e වර්ග 3ක් mu වර්ගයට 8 1 ඍණ e වර්ග මෙන්න පසු චාලක ශක්තිය චාලක ශක්ති හානිය මුල් එකෙන් පසු එක අඩු කරලා ගත්ත චාලක ශක්ති හානිය මතක තියාගන්න චාලක ශක්ති හානිය කියන්නේ මුල් චාලක ශක්තියන පසු චාලක ශක්තිය බව ඒ දෙක ආදේශ කරපුවාම එනවා චාලක ශක්ති හානිය චාලක ශක්ති හානිය සාමාන්‍යයෙන් අපි මෙහෙම ඩෙල්ටා E ලෙසත් අංකනය කරනවා ඩෙල්ටා E ඒ කියන්නේ ඩෙල්ටා කියන්නේ කුඩාගයක් E කියන්නේ ශක්තිය එනර්ජි කුඩාගයක් ඩෙල්ටා මේ කියන්නේ කුඩා ශක්තියක් චාලක ශක්ති හානියක් හැමතිස්සෙම කුඩා ශක්තියක් වෙන්නේ ඒක නිසා සාමාන්‍යයෙන් අපි ඩෙල්ටා E කියලා අංකනය කරනවා හරි හදාගන්න ගන්න
හරි. ඊළඟට අපි සාකච්ඡා කරන්නේ දෛශික ගැටලුවක්. right. බලන්න ගැටලුව. ඍණ දෙකක් යෙදෙන 5ක් b, 7ක් ඍණ b හා a ධන 3ක් b යනු අචල ඕ මූලයානුබද්ධයෙන් පිළිවෙලින් a, b, c ලක්ෂවල පිහිටුම් දෛශික වේ. a, b, c ලක්ෂ ඒකරේඛීය බව පෙන්වා c මගින් ab වේදන අනුපාතය 1:2 බව පෙන්වන්න. හතරවෙනි ප්‍රශ්නය. දැන් මෙන්න මෙහෙම A B C ගාන කියන්නේ C මගින් AB බෙදෙනවා නම් C මැද්දට එන්න ඕනේ. A ඍණ දෙකක් A ධන 5ක් B B B 7ක් A ඍණ B 7ක් A ඍණ B ඔන්න පිහිටුම් දෛශික ABC ලක්ෂවල A, B, C ලක්ෂ ඒකරේඛීය බව පෙන්වන්න කියනවා. ඊට පස්සේ කියනවා ගානේ C මගින් AB බෙදෙන අනුපාතය කියන්නේ AC ට CB. අපි AC දෛශිකය ගමු. AC කියන්නේ පිහිටුම් දෛශික වලින් මේක ඍණ මේක. C ඍණේ C A ධන 3ක් B. A ඍණ දෙකක් A ධන 5ක් B. A ධන 3යි B ධන 2යි A ඍණ 5යි B. ධන 3ක් A ඍණ 2යි B. CB දෛශිකය B ඍණ C. B කියන්නේ 7යි A ඍණ B. C කියන්නේ A ධන 3යි B. 6යි A ඍණ B ඍණ 3යි B ඍණ 4යි B. මේකෙන් දෙකක් එළියට ගත්තා. 3යි A ඍණ 2යි B. 3යි ඍණ 2යි B කියන්නේ මේක AC දෛශිකය. අන්න දැන් අපිට ලැබෙනවා CB දෛශිකය සමානයි 2යි AC කියලා. CB දෛශිකය සමානයි ලැම්ඩා AC ආකාරය ගන්නා නිසා A, C, B ඒක රේඛීය වේ. මේ රටාව ගන්නවා නම් ඒක රේඛීය වෙනවා. දැන් CB දෛශිකය සමානයි 2යි AC නේ. දෙපැත්තෙම සලකනවා මාපාංකය. CB මාපාංකය CB. AC මාපාංකය AC. CB ට AC අනුපාතය යනවා 2:1. ගානේ අහන්නේ මොකද්ද? CB 2යි. මෙන්න මේක 2යි. AC 1යි. ගානේ අහන්නේ C මගින් AB. ඒ කියන්නේ AC ට CB අනුපාතය 1යි මේ. AC 1යි CB 2යි 1:2යි. 1:2යි. අනුතරේ. හරි. හදන ළමයි
ප්‍රශ්න පහේ සීමාවෙන් එහාට යනවා. අපි පේපර් 20ක් 22ක් වගේ කරාට පස්සේ අපි ප්‍රශ්න පහේ සීමාවෙන් එහාට ප්‍රශ්න 7 දක්වා වගේ යනවා. ඊට පස්සේ තවත් ටිකක් එහාට ගියාම ප්‍රශ්න 10 දක්වා යනවා. හරි. ඊළඟට අපි සාකච්ඡා කරන්නේ බලය සම්බන්ධ ගැටලුවක්. රයිට්. බලන්න ගැටලුව. දිග 4 මීටර් හා 3 මීටර් 4 මීටර් හා 3 මීටර් වන තන්තු දෙකක් මගින් W භාරයක් එකම තිරස් මට්ටමේ පිහිටි 5 මීටර් පරතරයකින් පිහිටි 5 මීටර් පරතරයකින් පිහිටි ලක්ෂ දෙකකින් එල්ලා ඇත තන්තුවල ආතති 4W බෙදීම 5 සහ 3W බෙදීම 5 බව පෙන්වන්න. හරි. රූපය අඳින ළමයි 4 මීටර් හා 3 මීටර් දිග තන්තු දෙකකින් W භාරයක් එල්ලලා තියෙනවා. තන්තු වල අනෙක් කෙළවර AB ලක්ෂ දෙකකට ගැට ගහලා තිරස් මට්ටමේ පිහිටි 5 මීටර දුරින් පිහිටි. දැන් කල්පනා කරලා බලන්න ඕගොල්ලෝ 5යි 4යි 3යි කියන්නේ පයිතගරස් ප්‍රමේය අනුගමනය කරන දිගවල් තුනක්. මේක කර්ණය, මේක ඉදිරි පාද දෙක. වෙනකොට තන්තු දෙක ලම්බකයි. තන්තු දෙක ලම්බකයි. දැන් ළමයි අපිට පුළුවන් T1 T2 සෙවීමට 1 ලක්ෂයක් වටා ගූර්ණ ගන්නවා. ගත්තාම කෙලිම T2 වෙනවා. හරි බ්ලෙසි. හැබැයි කෝණයක් සම්බන්ධ කර ගන්න ඕන. මේ කෝණේ θ කියලා ගමු. ඔන්න ඕක θ. මේක 90යි මේක 90 θ. මේක 90 θ. හරිනේ? right. දැන් ගන්න ඒ වටා ගූර්ණය පද්ධතියට. ඒ වටා ගූර්ණය ගත්තාම T2 වලින් ධන ගූර්ණයක් මේ ධන ගූර්ණයක්. දුර 4යි කෙලිම 4යි. W ඍණ ගූර්ණයක්. මෙන්න මේ දුර 4යි cos θ. 4යි cos θ සමාන බිඳුව. 4ක් කැපුණා. T2 කියන්නේ W cos θ. හැබැයි මෙතන හැදෙනවා ඍජුකෝණී ත්‍රිකෝණයක්. මේ ඍජුකෝණී ත්‍රිකෝණයක්. cos θ කියන්නේ බද්ධ පාදය බෙදීම කර්ණය. 4 බෙදීම 5. sin θ කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම කර්ණය. 3 බෙදීම 5. cos θ මේකට ආදේශ කරමු. 2 සමාන W. cos θ 4ට 5. T2 සමාන 4යි W බෙදීම 5. මෙන්න T2. T1 ගන්න පුළුවන්. ඕනනම් තිරස් දිශාවට බල විභේදනය කර නැත්නම් ආපහු B වටා ගූර්ණය කරනවා. කොහොමත් පුළුවන්. අපි තිරසට බල විභේදනය කරමු. එතකොට එනවා T2 cos අනුවරින් θ කියන්නේ T2 sin θ. ඍණ T1 cos θ සමාන බිඳුව. T2 4W බෙදීම 5යි. sin θ 3ට 5යි.
T1 cos theta 4ට 5යි. 4 කැපුණා 5 කැපුණා. T1 සමාන 3යි W බෙදීම 5යි. ඒක තමයි ලේසිම ක්‍රමය. හරි. ගාන හදාගන්න. බල සමතුලිතතාවයට ළමයි අපිට තියෙනවා බල විභේදනය, බල ගූර්ණය, දෘඩ වස්තුවක බල සමතුලිතතාවය, ඒ වගේ බලය සම්බන්ධයෙන් පාඩම් කීපයක් තියෙනවනේ එකට. ඉතින් බල විභේදනය, බල ගූර්ණයෙන් සාමාන්‍ය විභාගයට ගණන් එන්නේ නැහැ. ඒවා සාමාන්‍යයෙන් බලය සම්බන්ධ පාඩමේ පෙරහුරුවනේ. අපිට විභාගයට ගණන් එන්නේ දෘඩ වස්තුවක බල සමතුලිතතාව පාඩමෙන්. ඒකේ අපිට එන්නේ බොහෝ වෙලාවට මේ වගේ කෙටි ප්‍රශ්නයක් අනිවාර්යයෙන්ම එනවා. මොකද රචනා ප්‍රශ්න එන්නෙම නැති තරම් ඉස්සර සිලබස් එකේ නම් රචනා ප්‍රශ්න ආවදෘඩ වස්තු බල සමතුලිතතාවෙන් දැන් එන්නේ කෙටි ප්‍රශ්න පමණයි. මේ ආකාරයේ යම් ආකාරයේ කෙටි ප්‍රශ්නයක් අනිවාර්යෙන් එනවා. මොකද දෘඩ වස්තුවක බල සමතුලිතතාවයේ ටිකක් දිග පාඩමක්. ඒකේ විවිධ රටා තියෙනවා. අපි සාමාන්‍යයෙන් අපේ පන්තියේදී පාඩම සාකච්ඡා කරද්දී රටා හැම එකක්ම කතා කරනවා. ඒ රටා වලින් කවර හෝ ගානක් සාමාන්‍ය විභාගයට ලැබෙනවා. හරි. එවනම් අපි අද ප්‍රශ්න පහක් සාකච්ඡා කරා. දැන් අපි ප්‍රශ්න පහේ සීමාවේ පේපර් කීපයක් යනවා. ඊට පස්සේ අපි යනවා ළමයි ප්‍රශ්න 7 සීමාවට එනවා. අපි ප්‍රශ්න 7ක් අරගෙන සාකච්ඡා කරනවා. එතකොට මීට වඩා ටිකක් වැඩි කාලයක් ගන්න වෙනවා. ඊට පස්සේ අපි තවත් එහාට යනකොට විභාගෙ කිට්ටු වෙනකොට ප්‍රශ්න 10 සීමාවට ඇවිල්ලා කෙලින්ම විභාගෙන ප්‍රශ්න 10 වගේම ප්‍රශ්න 10ක් අපි සාකච්ඡාවට භාජනය කරනවා. රයිට්. ඒ විදිහට මේ වැඩසටහන මේ ක්විස් වැඩසටහන අපි විභාගෙ දක්වා දිගටම අරගෙන යනවා. ඇදලි මේකෙන් ඔයගලන්ට පුළුවන් විභාගෙදී ලැබෙන කෙටි ප්‍රශ්නවලට හොඳ පෙරහුරුවක් ගන්න පුළුවන්. එතකොට ප්‍රශ්න පත්‍රයේ කෙටි ප්‍රශ්න තෝරා ගැනීමේදී කොහොමද අපි මේවට උත්තර ලියන්නේ? කෙටි ක්‍රම මොනවද? එතකොට වේගය ලබා ගන්න කොහොමද? ඒ හැම දෙයක්ම අපි මේ තුලින් ඉස්සරහට ඔයගොල්ලෝ එත උගන්වනවා. ඔයගලන්ට ඒවා හුරු කිරීමට භාජනය කරනවා. පැහැදිලි? හරි. එhmenan අපි නැවත ප්‍රශ්න පත්‍රයකින් ඉදිරියේදී හමු වෙමු. රයිට්. සුබ දවසක්.